අද 2021 මැයි 24 සඳුදා සිරස්තල සංචරණ සීමා ජුනි 7 දක්වා දීර්ඝ කෙරේ. අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගන්න හෙට 31 සහ ජුනි 4 ජනතාවට අවස්ථාව. අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගන්න පමණයි හෙට දවසේ ඒක ක්‍රියාත්මක වෙන්නේ. කොවිඩ් 3 වෙනි රැල්ලේ මරණ වාර්තා වීම ඉහළට. දින 40කදී මරණ 606ක්. ඉන්දියාවේ මරණ ලක්ෂ 3 ඉක්මවයි. ලොව පුරා සෞඛ්‍ය සේවකයින් 1,15,000ක් මියයයි. යාස් සුලිකුණාටුව දින 3ක් ලංකාවට බලපායි. ප්‍රදේශ රැසකට මිලිමීටර 150 ඉක්ම වූ තද වැසි. පුත්තලම නගර සභාවේ සභාපති අනුතුරකින් මරුට අධික ලෙස බීමත්ව සිටි රියදුරා රිමාන්ඩ් කෙරේ. සිරස්තල Other Therana Prime Time with Vasanti Nanayakara and Shatara Alvis. Live from Studio 24 in Colombo. අයිබෝවන් ඔබ අදත් ලංකාවේ අංක එකේ සහ විශ්වසනීයම පුවත් විකාශය අද දෙන 9:55 සමග සජීවීව. දැනට ක්‍රියාත්මක අඛණ්ඩ සංචරණ සීමා ජූනි 7 වනදා දක්වා දීර්ඝ කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් රැස් වූ කොවිඩ් මර්ධන විශේෂ කමිටුව අද තීරණය කළා. ඒ පිළිබඳ දැනුවත් කිරීම සඳහා අද පැවති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ ජනතාවට අත්‍යවශ්‍ය ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා හෙට ලබන 31 සහ ජුනි 4 සංචරණ සීමා ලිහිල් කරන බවයි. කොවිඩ් ව්‍යාප්තිය පාලනය සඳහා රාජ්‍ය දිවයින පුරා අඛණ්ඩ සංචරණ සීමා පැනවූයේ පසුගිය 21 වෙනිදායි. විටින් විට සිදු කෙරෙන ලිහිල් කිරීම සමග එම සංචරණ සීමා එළඹෙන 28 වනදා තෙක් ක්‍රියාත්මක කිරීමටයි රාජ්‍ය තීරණය කර තිබුණේ. නමුත් එම අඛණ්ඩ සංචරණ සීමා එළඹෙන ජුනි 7 වනදා තෙක් දීර්ඝ කිරීමටයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කොවිඩ් මර්ධන විශේෂ කමිටුව අද රැස් වූ අවස්ථාවේදී තීරණය කර ඇත්තේ. දැන් අපි මේ 25 මේක ඕපන් කරනවා කියලා කිව්වේ අර අත්‍යවශ්‍ය බඩු ටික ඒගොල්ලන්ට ගන්න විතරයි. පාටි දාන්න නෙමෙයි මේක තියෙන්නේ. දැන් අද උනත් මං එනකොට වාහන විශාල ප්‍රමාණයක් වැඩි. මේ කියන්නේ ජනතාව මේ වගකීම බල ගන්න නෑනේ. දැන් සමහර අය ඇත්තටම මං හුඟක් බලන් ආවා හුඟක් කිව්වයි අර ડોක්ටර්ස්ලා කියලා ගහගෙන යනවා. ડોක්ටර්ස්ලා ඔච්චර පාරේ ඉන්න විදියක් නෑනේ. බලන්න ඕන මොකද්ද ડોක්ටර්ගේ නම කොහෙද කරන්න කියලා. මොකද බොරු අය අර සීල් එක ගහගෙන යනවා. වැහුවට වැඩක් නෑ. ජනතාව මේක තේරුම් අරගන්න නැතුව මේ විදියට කරන්න නැත්නම් අද අහලා තියෙන දවසක්නේ. නීති දාලා විතර කරන්න බෑනේ. වගකීම බාර ගන්න එපා. මේ සාමාන්‍ය අඩු ආදායම් අයට කොහොමද එළවලු ටික බෙදන්නේ මේ අත්‍යවශ්‍ය බඩු මල්ලක් බෙදන්නේ කියන එක තමයි ප්‍රශ්නේ වෙන්නේ. ඒක තමයි ඕගනයිස් කරගන්න ඕනේ GS ලලාව. මේ අතර මේ පිළිබඳ ජනතාවට දැනුම් දීම සඳහා අද රාජ්‍ය ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී විශේෂ මාධ්‍ය හමුවක් පැවැත්වුණා. 31 වන සිකුරාදා පනවන්නට යෙදුණු මෙම සංචරණ සීමාවන් හෙට උදෑසන 4ට ලිහිල් කිරීමක් කරනවා. එම ලිහිල් කිරීම හෙට රාත්‍රියේ 11ට නැවත ඉවත් කරලා එය 31 වෙන සඳුදා දින උදෑසන 4 දක්වා සංචරණ සීමාවන් මුළු දිවයිනටම ක්‍රියාත්මක වන පරිදි අපි ක්‍රියා කරනු ලබනවා. ඒ අනුව 31 වෙනි දින උදෑසන 4ට ලිහිල් කරනු ලබන එම සංචරණ සීමාවන් එදිනම රාත්‍රියේ 11 සිට 4 වන සිකුරාදා උදෑසන 4 දක්වා බලපෑත්වීමට කටයුතු කරලා තිබෙනවා. එම 4 වන සිකුරාදා උදෑසන 4ට ඉහිල් කරනු ලබන සංචරණ සීමාවන් එදිනම රාත්‍රියේ 11 සිට නැවත ලබන මාසේ 7 වන සඳුදා උදෑසන 4 දක්වා ක්‍රියාත්මක වීමට කටයුතු කරලා තිබෙනවා. පෙර සඳහන් කළ පරිදිම පසුගිය 21 වනදා සිට දැනට ක්‍රියාත්මක සංචරණ සීමා හෙට උදෑසන 4ට ලිහිල් කෙරෙනු ඇති. පසුව යලිත් හෙට රාත්‍රී 11ට සංචරණ සීමා බලපෑත්වෙන අතර එය එළඹෙන ජුනි 7 දක්වා ක්‍රියාත්මක කෙරෙනවා. ඒ අනුව විටින් විට සිදු කෙරෙන ලිහිල් කිරීම සමග එම සංචරණ සීමා මෙලෙස ක්‍රියාත්මක කෙරෙනු ඇති. එනම් හෙට රාත්‍රී 11 සිට මැයි 31 උදේ 4 දක්වා සංචරණ සීමා අඛණ්ඩව ක්‍රියාත්මකයි.
මැයි 31 අලුයම 4 සිට රාත්‍රී 11 දක්වා අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීම සඳහා සංචරණ සීමා ලිහිල් කරනවා. පසුව යලිත් මැයි 31 රාත්‍රී 11 සිට ජුනි 4 අලුයම 4 දක්වා සංචරණ සීමා බලපෑත්වෙනවා. ජුනි 4 අලුයම 4 සිට රාත්‍රී 11 දක්වා සංචරණ සීමා ලිහිල් කිරීමට නියමිතයි. අනතුරුව යලිත් ජුනි 4 වෙනිදා රාත්‍රී 11 සිට ජුනි 7 වෙනිදා අලුයම 4 තෙක් සංචරණ සීමා අඛණ්ඩව ක්‍රියාත්මකයි. සංචරණ සීමා ලිහිල් කෙරෙන්නේ ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීම සඳහා පමණයි. සමහරව හිතාගෙන ඉන්න දැන් හෙට දවසේ සම්පූර්ණයෙන්ම රට විවෘත වෙනවා. එහෙම වෙන්නේ නැහැ. හෙට දවසේ සංචරණ සීමාවල් පවත්වමින් ගෙදරට අවශ්‍ය කරන අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගන්න පමණයි හෙට දවසේ රට විවෘත වෙනවා කියලා කියන්නේ. සංචරණ සීමාවල් තියාගෙන තමයි ඒක ක්‍රියාත්මක වෙන්නේ. ගෙදරකින් එක්කෙනාට එන්න පුළුවන් මේ භාණ්ඩ ගන්න. කිසිම වාහනයක් හෙට දවසේ පාවිච්චි කරන්න දෙන්නේ නැහැ. ඒ නිසා ගමේ තියෙන කඩෙන් Tamanට අවශ්‍ය කරන අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගන්න යන්න පමණක් කියන එක තමයි විශේෂම රජයක් හැටියට ඉල්ලන්නේ. මේ වන විටත් සමහර ග්‍රාම සේවක වසම් හුදකලාවකට ලක් කරලා තිබෙනවා. මෙවැනි හුදකලාවට ලක් කරලා තිබෙන ප්‍රදේශවල ජනතාවට මේ ආකාරයෙන් එළියට එීමට හැකියාවක් නැහැ. මන්ද එම ප්‍රදේශයේ කොවිඩ් ආසාදිතයන් සිටින බවට තහවුරු කරගෙන හින්දා ඔවුන්ට අනිකුත් ජනතාව සමග එකතු වීමට හැකියාවක් නැහැ. බැංකු සේවාවන් සමහර දේවල් පවත්වාගෙන යන්න වෙයි. බැංකුවක් යම්කිසි ආකාරයෙන් විවෘත කරනු ලබනවා නම් එහි අවම සේවක සංඛ්‍යාවක් සමග එය පවත්වාගෙන යා යුතුයි. ඒ වගේම සුරැස්සල් සම්පූර්ණයෙන්ම වහලා තියෙනවා. අත්ෙන් දෙනකන් කිසිසේත්ම යුත් කරන්න ඉඩ දෙන්නේ නැහැ. ඒ තීන්දුව රාජ්‍ය අරන් තියෙනවා. අපේ ජනතාවට අවශ්‍ය කරන අත්‍යවශ්‍ය භාණ්ඩ ගන්න පුළුවන් ක්‍රමය ජංගම සේවා හරහා අපි අකණ්ඩව ඉදිරියට කරගෙන යනවා. ගොවි ජනතාවට කියනවා බොහොම ආදරෙන් ගෞරවයෙන් ඔබගේ නිෂ්පාදන විකුණ ගන්න ඒ ජංගම රට හරහා ඔබට අවස්ථාව ලැබෙනවා. පළවෙනි රැල්ලේදී දෙවෙනි රැල්ලේදී ඒ ජංගම සේවවල නිරත වෙච්ච අයට අපි ආරාධනය කරනවා. පුළුවන් තරම් ඔබගේ ඒ ක්‍රියාත්මක වෙච්ච ජංගම සේවල් ක්‍රියාත්මක කරන්න. ඒ වගේම අපි මතක් කරන භාණ්ඩ අපනයන කරන කර්මාන්තවලට ඒ කටයුතු කරගෙන යන්න පුළුවන්. වරායෙන් ලබා දී යුතු උපරිම සේවාන් වරාය හරහා අපි ලබා දෙනවා. මේ වෙනකොට සෑම දිස්ත්‍රික්කයකම ග්‍රාමීය කමිටු මැදිහත් වෙලා ඒ ගමේ සිල්ලර වෙළඳසැල් දෙකක් හඳුනාගෙන එව්වට ඒ කඩ විවෘතව තබන්න නිර්දේශ කරලා තියෙනවා. එදිනෙදා රැකියාවක් කරලා යම් මුදලක් උපයාගෙන ජීවත් වෙන ජනතාවට මේ වහලා තිබීම හරහා ඒ අයගේ ආර්ථිකය කඩ වැටෙනවා. ඒ නිසා ජනාධිපතිතුමා උපදෙස් දුන්නා ජනාධිපති කාර්ය සාධක බලකායට ඒ අය වෙනුවෙන් වැඩපිළිවෙලක් හදලා ක්‍රියාත්මක කරන්න කියන උපදෙස අද රැස්වීමේදී දුන්නා. ඒ පිළිබඳව වාර්තාව හෙට දවසේ වෙනකොට ජනාධිපතිතුමාට ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අපනයන සම්බන්ධව ඒ අපනයන සඳහා විවෘත කරලා තියෙන කර්මාන්ත ශාලාවල සේවකීන්ට ඒ ස්ථානවලට යන්න පුළුවන්. සංචරණ සීමා ලිහිල් කරන අතරතුර ජනතාව ක්‍රියා කළ යුතු ආකාරය පිළිබඳ අද පැවති මාධ්‍ය හමුවේදී මෙලෙස පැහැදිලි කෙරුණා. මේ විවෘත වෙන්නේ බේකරි, මාළු, එළවලු, සහල්, සිල්ලර බඩු, ආහාර පාන, මස්, කුළු බඩු මේ ආදිය යම්කිසි ආකාරයකින් අලෙවි කරන වෙළඳසැල් තියෙනවා නම් ඒවා ඒතර ඒ සඳහා පැමිණෙන්න පුළුවන් තමුගේ ළඟම තියෙන ස්ථානට පමණයි. ඒ නිසා ඔබගේ හැඳුනුම්පත අරගෙන එන්න. නමුත් හැඳුනුම්පතේ අංක ක්‍රමය නෙමෙයි භාවිතා වෙන්නේ. වාහනයකින් පැමිණෙන්න බෑ කිසිවෙකුට. යතුරු පැදියකින් පැමිණෙන්න බෑ. ත්‍රිරෝද රථයකින් පැමිණෙන්නත් බෑ. පා ගමනින් ගමන් කරන්න අවශ්‍ය වෙන්නේ. ඒකම වාහන කිසිම අවස්ථාවක ගාල් කිරීමට අවස්ථාව ලැබෙන්නේ නැහැ. එනේ වාහනවල එන්න එපා. පා ගමනින් ළඟම තියෙන තැනට ගමන් කරන්න. ඔබ ගමන් කළ යුත්තේ හුදකලාව. එහෙම පයින් ගමන් කිරීමේදී කණ්ඩායම් හැටියට යනවා නම් ඒ අයට එරෙහිවත් නිරෝධායන රීතීන් යටතේ කටයුතු කරන්න සිද්ධ වෙනවා. පොදු ප්‍රවාහන සේවා ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ත්‍රිරෝද රථ කුලී රථ ක්‍රියාත්මක වෙන්නේ නැහැ. නමුත් ඔබට යම් කිසි අවස්ථාවකදී රෝහලකට යන්න අවශ්‍ය නම් ගර්භණී මාතාවකට ළමයෙකුට හදිසි අසනීපයකට ඔබේ වාහනේ හෝ එවැනි කුලී රථයක් යොදාගෙන ගමන් කිරීමට හැකියාවක් තියෙනවා. ඒ වගේම ඩිලිවරි සේවා පවත්වාගෙන යාමේදී මේ එකම ග්ලවුස් එක භාවිතා කරලා හැමෝටම ආහාර බෙදනවා කියලා වාර්තා වෙනවා. ඉතින් ඒ තත්ත්වයක් ඒ ඩිලිවරි සේවා පවත්වාගෙන යන අයත් මේ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම අනුගමනය කරමින් ඒවා කටයුතු කරන්නේ. හෙට දිනේත් ඒ වගේම ලබන 31 වෙනිදාත් 4 වෙනිදාත් ඒ නීති ඉතාම දැඩිව ක්‍රියාත්මක කරනවා. සුපිරි වෙළඳසැල් විවෘත වෙලා තියෙන්නේ. ඉතින් හෙට දවසේදී නිවසින් එළියට යනකොට තමුන්ගේ ළඟම ATM යන්ත්‍රයක් තියෙනවා නම් එතෙන්ට ගමන් කිරීම පිළිබඳව මම හිතන්නේ ප්‍රශ්නයක් නැති වෙයි. ATM යන්ත්‍රයක් ගාවට යන්නේ අවංකව නම් ඉතින් ඒක ගැටලුවක් නෙමෙයි. මේ වැඩබිම් වල ඉන්න අයට ආපහු යන්න පුළුවන්. ඒක ගැටලුවකුත් නෙමෙයි. රටේ ජනතාවගෙන් අපි ඉල්ලීමක් කරනවා ඔබේ ජීවිත බේරා දෙන්න උපරිම සහයෝගය රජයට ලබා දෙන්න. කොවිඩ් එක හැම දේශපාලන පක්ෂයකම එක්කෙන්ට හැදෙන්න පුළුවන්. මේක එක පක්ෂයකට හැදෙන එකක් නෙමෙයි. ඒ නිසා දේශපාලන මතිමතාන්තර පැත්තක තියලා අපි ඔක්කොම එකතු වෙලා මේකට මුහුණ දීලා රටක් හැටියට මේකෙන් ගොඩෙමු. මේ අතර සංචරණ සීමා ක්‍රියාත්මක වුවද පැලියකොඩ මැනින් වෙළඳසැල, පිටකොටුව තොග වෙළඳසැල් සහ ආර්ථික මධ්‍යස්ථාන කිහිපයක් අද තොග වෙළඳාම් සඳහා විවෘත කෙරුණා.
පැලියගොඩ මාළු වෙළඳ සැල සහ මැණික් වෙළඳපළ හෙට සංචරණ සීමා ලිහිල් වන කාලය තුල සිල්ලර වෙළඳාම් සඳහාද විවෘත කර තැබෙනවා. හෙට හැම කෙනාගෙන් බඩු වෙනවා. පාරිභෝගිකත් මීට වැඩි වෙනවා. මිල හොඳටම අඩු වෙනවා. දඹුල්ල තඹුත්තේ ගම නුවරඑළිය කැප්පෙටිපොළ වේයන්ගොඩ මීගොඩ සහ ඇඹිලිපිටිය යන ආර්ථික මධ්‍යස්ථානද අද තොග වෙළඳාම සඳහා විවෘත කෙරුණේ මෙලෙසින්. දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට පමණක් අස්වනු ලක්ෂ 70කට අධික ප්‍රමාණයක් අද ලැබුණු බව වාර්තා වනවා. හිතාගන්නත් බැරි විදියට ලංකාවේ හැම ප්‍රදේශෙම වාගේ එළවලු ලැබිලා තියෙනවා. ඒ වගේම දිවයින සෑම ප්‍රදේශයකම විශාල ලොරි රථ සංඛ්‍යාවක් ඇවිල්ලා තියෙනවා දඹුල්ලෙන් මිලදී ගැනීම සඳහා. එමෙන්ම හෙට අලුයම 4 සිට සංචරණ සීමා ලිහිල් කෙරුණද එම කාලේ පොදු මගී ප්‍රවාහන සේවා ක්‍රියාත්මක නොවන බවයි ප්‍රවාහන රාජ්‍ය අමාත්‍යවරයා පවසන්නේ. මේ දවස් ටික වහලා තිබුණ එකේ තේරුමක් නැති වෙනවා. බස් රථවල නැගලා ගිහිල්ලා සංචාරය කෙරුවා. ඒ අනුව අන්තර් පළාත්වත් පළාත ඇතුළතවත් පොදු ප්‍රවාහන කටයුතු හෙට දිනේ තුල සිදු වෙන්නේ නැහැ. මේ අතර සංචරණ සීමා කඩ කරන්නන් සොයා පොලිසිය සහ ආරක්ෂක අංශ අදත් දිවයින පුරා මෙහෙයුම් ක්‍රියාත්මක කළා. දැන් කොහොම හෙල්මට් එක ගන්න? සමුගේ හෙල්මට් එකක් නැහැ. කොහොම යන්නද පාරක? අරවගෙන ආපහු ආපු දිහාට යන්න පුළුවන්. බයික් එක තල්ලු කරගෙන ඈ. ඕනෑදී. අවේන දුරදොරේ. නෝදේ. වණ්ඩ කිව්වේ. එන්නේ. මම මෙයාගෙන් අහුවා මෙයා කවුද කියලා. බලන්න කතා කරලා අයියෝ අරලා තියන්නේ. අඩේ කවුද ඉන්නේ? ශ්‍රී ලංකා ගුවන් හමුදාවද සිය ඩ්‍රෝන යාන භාවිත කරමින් එම මෙහෙයුම් සඳහා එක් වුණා. ෆේස් මාස්ක් නෑ. The big story. කොවිඩ් තුන්වන රැල්ලෙන් වාර්තා වූ සමස්ත මරණ සංඛ්‍යාව අද 600 සීමාව පසු කළා. ඒ අනුව දෙවන රැල්ලේ මරණ සංඛ්‍යාවද අභිබවා යමින් වැඩිම මරණ ගණනක් වාර්තා වන්නේ කොවිඩ් තුන්වන රැල්ලෙන්. පසුගිය අප්‍රේල් 15 වනදා ආරම්භ වූ මෙරට කොවිඩ් තුන්වන රැල්ලට අදට දින 40ක්. කෙසේ වෙතත් අප පසු කළ මුල් කොවිඩ් රැලි දෙකටම වඩා ආසාදිතයින්ගේ සහ මරණවල ශීඝ්‍ර වර්ධනයක් මේ වෙන විටත් පෙන්නුම් කර තිබෙනවා. 2020 වසරේ මාර්තු 11 වනදා ආරම්භ වූ මෙරට කොවිඩ් පළමු රැල්ලෙන් ආසාදිතයන් 3402 දෙනෙකු වාර්තා වෙද්දී මරණ සිදුව තිබුණේ 13ක් පමණයි. 2020 ඔක්තෝබර් මාසදී ව්‍යාප්ත වූ කොවිඩ් දෙවන රැල්ලේ ආසාදිතයන් 92547 දෙනෙකු හඳුනාගත් අතර මරණ ගණනත් 591ක් දක්වා ඉහළ ගියා. පසුගිය අප්‍රේල් 15 වනදා සිට ආරම්භ වූ කොවිඩ් තුන්වන රැල්ලේ ගෙවුණු දින 40ට පමණක් ආසාදිතයන් 68252 දෙනෙකු වාර්තා වෙද්දී මරණ ගණන 606 දක්වා වැඩි වී තිබෙනවා. එනම් දෙවන රැල්ලේ කොවිඩ් මරණ සංඛ්‍යාවත් අභිබවමින් තුන්වන රැල්ලේ මරණ වාර්තා වී තිබෙනවා. තවදුරටත් පැහැදිලි කළහොත් 1210ක් වූ සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාවෙන් දැන් 50%ක්ම අයත් වන්නේ කොවිඩ් තුන්වන රැල්ලට. පැතිරෙන බ්‍රිතාන්‍ය වෛරස ප්‍රභේදයේ ප්‍රබලත්වය මෙලෙස මරණ සංඛ්‍යාව වැඩිවීම කෙරෙහි බලපා තිබෙනවා. කොවිඩ් ආසාදිත තවත් මරණ 32ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ඊයේ තහවුරු කළා. මෙම මරණ සිදුව ඇත්තේ පසුගිය අප්‍රේල් 23 වනදා සිට මැයි 23 වනදා අතර කාලයේදී. ඒ අතරින් 4 දෙනෙකු මිය ගොස් තිබුණේ සිය නිවාස තුලයි. ඒ අනුව සමස්ත කොවිඩ් මරණ 1210ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඊයේ තහවුරු කළ මරණ 32 අතරින් 6ක් ගම්පහ දිස්ත්‍රික්කයට අයත් වන අතර කොළඹ හා කළුතර දිස්ත්‍රික්කවලින් මරණ 4 බැගින් වාර්තා වුණා. බදුල්ල නුවරඑළිය හා කෑගල්ල දිස්ත්‍රික්කවල මරණ 3 බැගින් හා මාතලේ කුරුණෑගල හා ගාල්ල දිස්ත්‍රික්කවල මරණ 2 බැගින් වාර්තා වී තිබෙනවා. පොළොන්නරුව මඩකලපුව හා රත්නපුර දිස්ත්‍රික්කවල එක් මරණය බැගින් සිදුව තිබුණා. කොවිඩ් ආසාදිතයන් 2959 දෙනෙකු ඊයේ මෙරටින් හඳුනා ගැනුණා. කොළඹින් 554ක්, ගම්පහින් 391ක්, ගාල්ලෙන් 198ක්, අනුරාධපුරයෙන් 179ක්, කළුතරින් 174ක්, නුවරඑළියෙන් 167ක්, පුත්තලමෙන් 152ක් හා තවත් දිස්ත්‍රික්ක 18කින් ආසාදිතයින් 1130 දෙනෙකු වාර්තා වුණා.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට කොවිඩ් ආසාදනය වූයේ පාර්ලිමේන්තුවේදී නොවන බව කතානායක මහින්ද අබේවර්ධන මහතා පවසනවා. ඒ කොතනදී සම්බන්ධ වුණාද කියන එක තාම අපිට හොයාගන්න බැරි වුණා. පාර්ලිමේන්තුවේදී සම්බන්ධ වුණේ නැtei කියන එක තමයි අපිට බහින්න තියෙන නිගමන. අපිට සිද්ධ වෙනවා එතුමා අපේ ආශ්‍රිතයෝ සියලු දෙනාම කවුද කියලා හඳුනාගන්න. කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා දිවයින පුරා ආයුර්වේද රෝහල් 50ක් භාවිත කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබෙන අතර අද දෙරණ බිග් ෆෝකස් වැඩසටහනින් අද අවධානයට යොමු වුණේ ඒ පිළිබඳවයි. ආයුර්වේද රෝහල් 118ක් තියෙනවා. ඒ වගේම පළපුරුදු ආයුර්වේද වෛද්‍යවරු 10කට වැඩි ප්‍රමාණයක් මේ රෝහල් පද්ධතියේ සේවය කරනවා. අද දවසේ විදේශ රටක තානාපති කාර්යාලයකින් අතර උදේ පාන්දර අපිට කතා කළා. කතා කළා කියනවා ආයුර්වේද රෝහල් කීයක් ඇඳන් කොච්චර ප්‍රමාණයක් ලබා ගත්තද විදේශිකයන් විශ්වාස කරනවා ලංකාවේ ආයුර්වේද ක්‍රමය ගැන. බටහිර සෞඛ්‍ය විද්‍යාත්මක ක්‍රමවේදවල සහායත් අපිට අවශ්‍යයි. අපි එකෙන් බැහැර වෙන්නේ නැහැ. යම් සංකුලතා ඇතුනොත් එහෙම බටහිර රෝහලක් එක්ක සමීප සම්බන්ධතා ඇති කරගනිමින් සෞඛ්‍ය අධ්‍යක්ෂකතුමා නිර්දේශයන් යම් ප්‍රමාණයක් තියෙන රෝගීන් ඇතුළත් කිරීම සහ උන්ට ප්‍රතිකාර දීමේ ක්‍රමවේදයන් පිළිබඳව ඒවටත් අනුකූලව තමයි අපේ ආයුර්වේද වෛද්‍යවරුන්ට ඔවුන්ගේ දැනුම ඔවුන්ගේ භාවිතයන් අපේ කාර්ය මණ්ඩල අපේ රෝහල් පද්ධති ඒ උපකරණ පද්ධති ඒ නිසා මේවා ප්‍රයෝජනය ගන්න අවස්ථාව සැලසෙලා. කොවිඩ් රෝගයත් සමග කතාබහට ලක් වූ කළුදිලීර ආසාදනය වාර්ෂිකව මෙරටින් වාර්තා වූ රෝගී තත්ත්වයක් වන බැවින් අනවශ්‍ය බියක් ඇති කරගත යුතු නැතයි සෞඛ්‍ය අංශ පෙන්වා දෙනවා. අපිට 2019 වර්ෂයේදී කළුදිලීර රෝගීන් 42ක් වාර්තා වෙලා තියෙනවා. 2020 වර්ෂයේදී 24 දෙනෙකුත් 2021 වර්ෂයේ මේ දක්වා 24 දෙනෙකුත් අපිට වාර්තා වෙලා තියෙනවා. තවමත් COVID-19 ආසාදිත රෝගීන්ට මෙම දිලීර ආසාදනය වෙලා හොයාගන්න ලැබිලා නැහැ ශ්‍රී ලංකාවේ රෝගීන්ගෙන්. ගම්පහ රත්නපුර ගාල්ල හා නුවරඑළිය යන දිස්ත්‍රික්ක 4හි ග්‍රාම නිලධාරී වසම් 6ක් අද අලුතින් හුදකලා කිරීමට පියවරගෙන තිබෙනවා. ඒ අතර ගම්පහ කළුතර රත්නපුර හා මොනරාගල යන දිස්ත්‍රික්ක 4හි මෙතෙක් හුදකලා කර තිබූ ග්‍රාම නිලධාරී වසම් 12ක්ද හුදකලා භාවයෙන් ඉවත් කෙරුණා. අද මේ දක්වා කොවිඩ් ආසාදිතයන් 2283 දෙනෙකු අලුතින් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළා. කොවිඩ් මර්ධන එන්නත් කරන වැඩසටහන අදත් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල හා රෝහල්වලදී සිදු කෙරුණා. ඒ අතර වෛද්‍යවරුන්ගේ පවුල්වල සමාජිකයන් සඳහා කොවිෂීල්ඩ් දෙවන මාත්‍රාව ලබා දීම අද සිදු වූ අතර බහරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ සහ කොළඹ ජාතික රෝහලේ වෛද්‍ය නිල නිවාස සංකීර්ණය වෙත එම පවුල්වල සමාජිකයන් පැමිණ සිටිනු දක්නට ලැබුණා. සෞඛ්‍යංශයේ කවුරු හරි එහෙම මගේ අයියා ડોක්ටර් කෙනෙක් සෞඛ්‍යංශයේ කවුරු හරි ඉන්නවද? සෞඛ්‍යංශයේ කවුරු හරි ඉන්නවද ගෙදර? ડોක්ටර් කෙනෙක්. කලින් ලියාපදිංචි වූ වෛද්‍යවරුන්ගේ දෙමාපියන්ට සහ ළඟම නෑදෑයින් සඳහා දෙන එක සාමාන්‍යයෙන් අපිට ඇවිල්ලා තියෙනවා දැනට රෙජිස්ටර් වෙච්ච ලිස්ට් එකක් 580 ගානක වගේ. කෙසේ වෙතත් කොවිඩ් ඉහළ අවදානමක් සහිත සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට ප්‍රමුඛත්වයක් ලබා නොදී වෛද්‍යවරුන්ගේ පවුල්වල සමාජිකයින්ට කොවිඩ් එන්නත ලබා දීම සම්බන්ධයෙන් විරෝධය පළ කරන බව පරිපූර්ණක වෛද්‍ය සේවා ඒකාබද්ධ බල මණ්ඩලය නිවේදනය කරනවා. එම ක්‍රියාවලිය අහෝසි නොකරන්නේ නම් පූර්ව දැනුම් දීමකින් තොරව වෘත්තීය ක්‍රියාමාර්ගයකට යොමු වන බවද එම බල මණ්ඩලය සඳහන් කරනවා. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පෙන්වා දෙන්නේ මෙම තත්ත්වය නිවැරදි නොකළහොත් හෙට දින වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වන බවයි. මේ එන්නත් ලබා දීම සම්බන්ධව මීට සතියකට කලින් අපි දැනගත් මොහොතේම සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා සම්බන්ධ කරගෙන පෞද්ගලිකව ඔහු දැනුවත් කරා COVID-19 සඳහා රාජකාරී කරන වෛද්‍ය නිලධාරීන් වගේම හෙද සේවය, අතුරු වෛද්‍ය සේවය, පරිපූර්ණක වෛද්‍ය සේවය සහ කනිෂ්ඨ කාර්ය මණ්ඩලය ඇතුළු අනෙකුත් සියලුම කාර්ය මණ්ඩල මේ අවධානයට ලක් වෙලා තියෙනවා. ඔවුන්ටත් ඔවුන්ගේ නිවෙස් තුලට ගමන් කිරීමේ නොහැකියාව තියෙනවා නිවැසියන් ආරක්ෂා කර ගැනීම කළ යුතු නිසා. එහෙම අවස්ථාවක රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සමාජිකයින් සහ ඔවුන්ගේ පවුල්වල අය පමණක් රැකීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය ගත්තු මේ තීරණයට අපි දැඩි අප්‍රසාදය පළ කරනවා. ඒ වගේම අද දිනේ අපි ඒ එන්නත් ලබා දීමේ කිසිදු ස්ථානයක එන්නත් වැඩසටහන සඳහා අපේ තාක්ෂණික දායකත්වය ලබා දෙන්නේ නැහැ. අද දිනේ පැය 12ක් ඇතුළත හෙට දිනේදී ඉතිරි කාර්ය මණ්ඩලවල සියලුම දෙනාට එන්නත් ලබා දීම සඳහා සහ ඒ වගේම ඔවුන්ගේ පවුල්වල අයවලුන්ට එන්නත් ලබා දීම සඳහා නිශ්චිත ක්‍රමවේදයක් ප්‍රකාශයට පත් කරන්නේ නැත්නම් අපි සියලුම දෙනා හෙට දින පෙරවරු 7:30 ඉඳලා COVID-19 සියලුම රාජකාරණ ඉවත් වෙන්න තීරණය කරලා තියෙනවා. රජයෙන් අපි දිගටම ඉල්ලන්නේ ත්‍රිවිධ හමුදාවේ පවුල් සියලු දෙනාටම ඒ ආවරණය දෙනවා වගේ සියලුම සෞඛ්‍ය සේවකයන්ගේ පවුල් වලටත් එන්නත ලබා දෙන්න කියන එක. ඒකේ ආරම්භක පියවරක් හැටියට වෛද්‍යවරුන්ගේ දෙමව්පියන්ට එන්නත ලබා දීම අද ආරම්භ වුණා. ඉදිරි දින කිහිපයේදී ඉතා ඉක්මනින් හෙදියන්ගේ ඊළඟට අනිකුත් කාර්ය මණ්ඩල සියලු දෙනාගේ
පවුල් වලට මේ එන්නත ලබා දීමට අවශ්‍ය කටයුතු අපි විශ්වාස කරනවා සෞඛ්‍ය අමාත්‍යාංශය සූදානම් කරයි කියලා. මේ එන්නත් ලබා දෙන්නේ කාටද කොයි කණ්ඩායමටද කියන එක අවසාන වශයෙන් තීරණය කරන්නේ බෝන රෝග පිළිබඳව තියෙනවා විශේෂඥ උපදේශක කමිටුවක්. මේ මොහොතේ මා දන්නා පරිදි එවැනි වෙනස් තීරණයක් අරගෙන තියෙනවට අපිට මට දැනගන්න ලැබිලා නැහැ. යම් ස්ථානයක පළවෙනි මාත්‍රාව ලබා දුන්න අයට දෙවන මාත්‍රා තිබෙන පරිදි ලබා දීමේ ක්‍රියාවලියක් යනවා මිසක් වෙන කිසිම සෞඛ්‍ය සේවකයෙකු වරප්‍රසාදලාභියෙක් හැටියට අපි සලකන්නේ නැහැ. ඉන්දියාවේ සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව අද ලක්ෂ 3 ඉක්මවා ගියා. ඒ අනුව මාසකට අඩු කාලයක් තුළ කොවිඩ් මරණ ලක්ෂයක් වාර්තා වූ ලොව පළමු රට ඉන්දියාවයි. මේ අතර කොවිඩ් හේතුවෙන් ලොව පුරා සෞඛ්‍ය සේවකයන් 1,15,000කට ආසන්න පිරිසක් මිය ගොස් ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා. ගත වූ දිනේ වාර්තා වූ මරණ 4,455 සමග ඉන්දියාවේ කොවිඩ් මරණ සංඛ්‍යාව 3,03,751ක් ලෙස සටහන් වුණා. ඊයේ වාර්තා වූ නව ආසාදිතයින් සංඛ්‍යාව 2,22,000කට අධිකයි. ගෙවුණු දින 12ේදී ඉන්දියානුවන් 50,000ක පමණ පිරිසක් කොවිඩ් වසංගතයෙන් මිය ගොස් තිබෙනවා. මාසයකට අඩු කාලයක් තුළ කොවිඩ් මරණ ලක්ෂයක් වාර්තා වූ ලොව පළමු රට වන්නේද ඉන්දියාවයි. ශීඝ්‍ර කොවිඩ් ව්‍යාප්තිය සමග හිස එසවූ කළුදිලිර රෝගය මේ වන විට ඉන්දියාව තුළ තවත් වසංගතයක් ලෙස පැතිර යන්නේ දහස් සංඛ්‍යාත පිරිසක් ඊට ගොදුරු කරගනිමින්. ඉන්දිය මාධ්‍ය අනාවරණ කළේ ඒ හේතුවෙන් සිදු වූ මරණද මේ වන විට 250 ඉක්මවා ඇති බවයි. රෝගයේ ස්වභාවය අනුව මොළයට හානි වී රෝගීන් මරණයට පත්වීම වැළැක්වීමට වෛද්‍යවරුන්ට ඇතමුන්ගේ ඇස් පවා ඉවත් කිරීමට සිදුවීම ඛේදජනක තත්ත්වයක්. කොවිඩ් වෛරසයට ගොදුරු වී මිය ගිය ඉන්දියාවේ ලාබාලතම වෛද්‍යවරයා වන අනස් මුජහිඩ්ගේ පවුලට ඉන්දිය රුපියල් කෝටියක් ලබා දීමට දිල්ලි මහ ඇමති අරවින්ද් කේජ්රිවාල් පියවරගෙන තිබෙනවා. කෙසේ වෙතත් ඇසෑම් ප්‍රාන්තයේ දුම්රිය ස්ථානයකදී දුම්රිය මගින් විශාල පිරිසක් PCR පරීක්ෂණ මගහැර පලා යාමට කටයුතු කළේ මෙලෙසින්. කොවිඩ් සීමාවලින් බේරී උඩුගෝනේදී විවාහ වීමට පැය දෙකකට ගුවන් යානයක් කුලියටගත් යුවලක් පිළිබඳ පුවතක් තමිල්නාඩු ප්‍රාන්තයේ මදුරයි නගරයෙන් වාර්තා වුණා. එම කාලය තුල යුවල ඔවුන්ගේ පවුල්වල සමාජිකයින් සමග මදුරයි සිට බැංගලෝරු දක්වා ගොස් නැවත මදුරයි වෙත පැමිණ තිබෙනවා. කොවිඩ් මරණ 4,49,185ක් වාර්තා කරමින් බ්‍රසීලය වසංගතයේ හේතුවෙන් වැඩිම පිරිසක් මියගිය රටවල් අතර දෙවන ස්ථානයේ පසුවනවා. වසංගත ව්‍යාප්තිය මැද්දේ එරට ජනාධිපති ජයිල් බොල්සොනාරෝ යතුරුපැදි රැළියකට එක්ව සිටියේ මෙලෙසින්. වරක කොවිඩ් වසංගතය පුංචි හෙම්බිරිස්සා උණක් ලෙසින් හැඳින්වූ බ්‍රසීල ජනාධිපතිවරයා මේ රැළියට එක්වන්නේ වසංගතයට දැක් වූ ප්‍රතිචාරය සම්බන්ධයෙන් එරට සෙනට් සභාව විමර්ශනයක් ආරම්භ කර තිබෙන පසුබිමකයි. ජනාධිපති බොල්සොනාරෝගේ නායකත්වයේ යටතේ බ්‍රසීලය කොවිඩ් සටනින් පරාජයට පත්වීම හිටපු ජනාධිපති ලූලා ද සිල්වාගේ ජනප්‍රියත්වය වර්ධනය වීමට හේතු වී ඇතැයි විදෙස් වාර්තා අනාවරණය කරනවා. ලූලා ද සිල්වා ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ නම් ඔහුට ඉන් ජයග්‍රහණය කිරීමට වැඩි අවස්ථාවක් ඇති බව එම වාර්තාවල වැඩිදුරටත් සඳහන්. ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරදී අද ආරම්භ වූ ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්ෂික සැසිවාරය ඇමතු එක්සත් ජාතීන්ගේ මහලේකම් අන්තෝනියෝ ගුටරෙස් ප්‍රකාශ කළේ කොවිඩ් වසංගතයට එරෙහිව ලෝකය යුද්ධයක යෙදී සිටින බවයි. වෛරසයට ගොදුරු වී සෞඛ්‍ය සේවකින් 1,15,000කට ආසන්න පිරිසක් මිය ගොස් ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී වෛද්‍ය ටෙඩ්රොස් ඇඩ්හනම් මෙහිදී අනාවරණ කළා. ගොලිය කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව අද 16,75,00,000 ඉක්මවා ගියා. කොවිඩ් හේතුවෙන් ලෝපුරා සිදු වූ සමස්ත මරණ සංඛ්‍යාව 34,78,000කට අධිකයි. දිවයිනෙන් බැහැරට යමින් පවතින යාස් සුලිකුණාටුවේ බලපෑමෙන් අද සිට දින 3ක් දිවයිනේ ප්‍රදේශ රැසකට මිලිමීටර 150 ඉක්ම වූ තද වැසි අපේක්ෂා කරන බව කලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මේ හේතුවෙන් දිස්ත්‍රික්ක 5කට නායාම අනතුරු ඇඟවීම් නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවරගෙන තිබෙනවා. ඊසාන දිග බෙන්ගාල බොක්ක ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ උතුරු අන්දමන් දුප්පත් අසල පැවති ගැඹුරු පීඩන අවපාතය අද අලුයම වන විට සුළුකුණාටුවක් දක්වා වර්ධනය වී තිබුණා. දිවයිනෙන් බැහැරට ගමන් කරමින් පවතින යාස් නම් මෙම සුළුකුණාටුවේ බලපෑමෙන් ඊයේ දිවයිනේ ප්‍රදේශ රැසකට තද වැසි සහ තද සුළං හටගත්තා. ඒ අනුව ගත වූ පැය 24 තුළ වැඩිම වර්ෂාපතනය වාර්තා වූයේ පුත්තලම තබ්බෝව ප්‍රදේශයෙන්. එය මිලිමීටර 50.2ක්. අධික වර්ෂාවත් සමග කළුගගේ ජල මට්ටම රත්නපුර ප්‍රදේශයෙන් පිටාර මට්ටම දක්වා ළඟා වී ඇති අතර ඒ අවට ජනතාව විමසිල්ලෙන් සිටින ලෙසට රත්නපුර මහනගර සභාව අද පස්වරුවේ දැනුවත් කෙරුණා. අයහපත් කාලගුණ තත්ත්වය නිසා ගංගාතර තත්ත්වයක් ඇති වුණේ අවදානමක් පවතී. කල්වැලාට ආරක්ෂිත ස්ථානවලට යාම සුදුසු බව කාර්මිකව මතක් කර සිටිමි.
මේ අතර බූස්ස සතොස තොග ගබඩා සංකීර්ණයේ ආහාරමය නොවන භාණ්ඩ ගබඩාවක වහලේ ඇස්බෙස්ටෝස් සෙවිලි තහඩු 44ක් ඊයේ අලුයම පැවති දැඩි සුළඟට ගසා ගොස් තිබුණා. මේ අතර අද පෙරවරුවේ ගාල්ල දෙවට ප්‍රදේශයේ මුහුදු ගිය පුද්ගලයන් 3 දෙනෙකුගේ ඔරුවක් පෙරළී එක් අයෙකු අතුරුදන්ව තිබෙනවා. අතුරුදන්ව ඇත්තේ මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට නියමිත 16 හැවිරිදි සිසුවෙක්. යන්න එපා පුතේ උඹ යන්න එපා කියලා මං කිව්වා. මේ අතර අයහපත් කාලගුණයෙන් ගිංගගේ ජල මට්ටම ඉහළ යා හැකි බැවින් වක්වැල්ල පාලබසල රැඳී ඇති අපද්‍රව්‍ය ඉවත් කිරීමට වාරිමාර්ග දෙපාර්තමේන්තුව සහ දක්ෂිණ නාවික කඳවුරේ සෙබළුන් ඊයේ කටයුතු කළා. අයහපත් කාලගුණයෙන් වැඩි බලපෑමක් එල්ල වී ඇති ගාල්ල දිස්ත්‍රික්කයේ පවතින තත්ත්වය පිළිබඳව දැනුවත් කිරීම සඳහා දිස්ත්‍රික් ලේකම්වරයා අද ප්‍රවෘත්ති සාකච්ඡාවක් ඇඳවා තිබුණා. අපි මේ වන විට පූර්ව සූදානමක් හැටියට අවශ්‍ය බට පිරිස්ථානගත කරලා තියෙනවා. මේ වන විට අපි ඇතිවිය හැකි ආපදා තත්ත්වයක් ගම් වතුර තත්ත්වයක් සඳහා අවශ්‍ය මූලික සැලසුම් සකස් කරලා අවසන්. මේ වන විට දිවයිනෙන් බැහැරට ගමන් කරන යාස් සුලිකුණාටුව ඊළඟ පැය 24 තුල ඉතා ඡණ්ඩ සුලිකුණාටුවක් දක්වා වර්ධනය වනු ඇති බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවැකී පළ කරනවා. දිවයිනේ බස්නාහිර සබරගමු දකුණු මධ්‍යම වයඹ වගේ පළාත්වල නිරන්තරයෙන් වැසි හෝ ගෙගුරුම් සහිත වැසි තත්ත්වයක් නිර්මාණය වෙනවා. උතුරු මැද වයඹ ඌව හම්බන්තොට දිස්ත්‍රික්කයේ සහ මධ්‍යම කඳුකරේ බටහිර බෑවුම් පැත්තට මේ සුළඟේ වේගය පැයට කිලෝමීටර් 50-60 දක්වා ඉහළ යෑමේ තත්ත්වයන් තියෙනවා. ඊට අමතරව ගැඹුරු සහ නොගැඹුරු මුහුදු තීරවලත් සුළඟේ වේගය බොහෝ විට පැයට කිලෝමීටර් 60-70 වගේ තත්ත්වයන් එන්න පුළුවන්. මේ අතර දිවයිනට ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් දිස්ත්‍රික්ක 5කට නායෑමේ අවදානම් නිකුත් කර තිබෙනවා. ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළේ ගාල්ල, කළුතර, කෑගල්ල, නුවරඑළිය සහ රත්නපුර දිස්ත්‍රික්ක සඳහා නායෑමේ අවදානම් නිකුත් කර ඇති බවයි. මේ සියල්ලටම සූදානම් වීම සඳහා දිස්ත්‍රික්ක ආපදා කළමනාකරණ ක්‍රියාන්විතය සහ දිස්ත්‍රික්ක මට්ටමේ මේ ආපදාන ලක්වන පුද්ගලයන් තෝරා ගැනීම, අවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඉදිරි ස්ථානගත කිරීම, උපකරණ සහ මුදවා ගැනීමේ අවශ්‍ය වන දේවල් බෝට්ටු සහ උපකරණ ස්ථානගත කිරීම, පරිපාලනය සහ ඔවුන්ට අවශ්‍ය වන පහසුකම් ලබා දීමේ ක්‍රියාන්විතය සූදානම් වෙනවා. පුත්තලම නගර සභාවේ සභාපති කේ.ඒ. බායිස් මහතා රාල් මඩුව එළුවන් කුලම මාර්ගයේ සිදු වූ අනතුරකින් ඊයේ ජීවිතක්ෂයට පත් වුණා. පොලිසිය පැවසුවේ සභාපතිවරයා ගමන් කළ කැබ් රථයේ රියදුරු බීමත්ව රිය දහවනය කිරීමේ චෝදනාව මත රක්ෂිත බන්ධනාගාර ගත කළ බවයි. සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් තවත් 3 දෙනෙකු අප මත මුදා හැර තිබෙනවා. පුත්තලම නගර සභාවේ සභාපති කේ.ඒ. බායිස් මහතා පසුගිය 22 වෙනිදා සිය කැබ් රථයෙන් වනාත විල්ලුවට ගොස් තිබුණේ එළුවන් කුලම ප්‍රදේශයේ පිහිටි සිය පුද්ගලික ඉඩමක් බැලීම සඳහායි. අනතුරුව 23 පස්වරුවේ ඔහු දියනෑමට රාල් මඩුව වැවට ගොස් තිබුණා. එහි සිට යලි පැමිණෙමින් සිටියේදී රාල් මඩුව එළුන් කුලම මාර්ගයේදී සභාපතිවරයා අනතුරට ලක් වුණා. පොලිසිය සඳහන් කළේ කැබ් රථයේ පිටුපස කොටසේ ගමන් කරමින් සිටි සභාපතිවරයා කැබ් රථයෙන් ඉවතට විසි ඇති බවයි. පිටුපසේ කැබ් කොටසේ කැනපිය තියෙන දොර ඇරලා දොරේ තමයි වාඩිලා කියලා දෙන්නේ. පුත්තලම මහ රෝහලට රැගෙන යන අවස්ථාවේදීත් ඔහු මියගොස් සිටි බව රෝහල් ආරච්චි මාර්ග සඳහන් කළා. සභාපතිවරයාගේ මරණය සැලවීමත් සමග ඔහුගේ ආධාරකරුවන් සංචරණ සීමා නොතකා රෝහලේ රැස්ව සිටියේ මෙලෙසින්. මියගිය කේ.ඒ. බායිස් මහතා සිව්දරුපියෙක්. ඔහු තෙවතාවක් පුත්තලම සභාපති ධුරයට පත්ව ඇති අතර කලක් නියෝජ්‍ය අමාත්‍යවරයෙකු ලෙසද කටයුතු කළා. මියගිය කේ.ඒ. බායිස් මහතාගේ දේහය PCR පරීක්ෂණයක් සඳහා යොමු කළ අතර ඔහුට කොවිඩ් ආසාදනය වී නොමැති බවට තහවුරු වී තිබෙනවා. අපි දැක්ක තුවාල ඔක්කොම ටික තියෙන්නේ ඇගේ වම් පැත්තට. දේහය පවුලේ ඥාතීන් වෙත බාර දීමට නියමිතයි. මේ අතර සිද්ධිය සම්බන්ධයෙන් කැබ් රථයේ රියදුරු ඇතුළු තවත් පුද්ගලයන් 2 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා. කරන ලද ශ්වසන වායු පරීක්ෂණය අනාවරණය වී තිබෙන්නේ ඔවුන් 3 දෙනාම බීමත්ව සිටින බවට. පුත්තලම පොලිසිය සමග වනාතවිල්ලුව පොලිසිය පුත්තලම පොලිස් අධිකාරිවරයාගේ අධීක්ෂණය යටතේ මේ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරනු ලබනවා. ඒ අනුව අත්අඩංගුවට ගත් පුද්ගලයන් 3 දෙනා අද පස්වරුවේ පුත්තලම අධිකරණය වෙත ඉදිරිපත් කෙරුණා. අපරීක්ෂාකාරී හා නොසැලකිලිමත්ව බීමතින් රිය ධාවනය කිරීම යන චෝදනා යටතේ කැබ් රථයේ රියදුරු වූ මරිකාර් නස්ව ලබන 28 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කළ අතර සෙසු 2 දෙනා අප මත මුදා හැරියා.